සාකච්ඡා කරමින් හිටියා ඒකකයේ දෙකට අදාළව මෙන්න මෙහෙම රවුමක් සම්බන්ධයෙන් දේශපාලන දර්ශනය, දේශපාලන න්‍යාය, දේශපාලන මතවාද, දේශපාලන ආයතන වලත් මේ විදිහට අපි කතා කරලා තියෙනවා. රාජ්‍ය ආණ්ඩුව, දේශපාලන පක්ෂ, තව ඉතුරු වෙලා තියෙනවා බලපෑම් කණ්ඩායම්, අනික සිවිල් සමාජය කියන මාතෘකාව. ඒකකයේ දෙකට අදාළ ඔය සම්බන්ධයෙන් තමයි අපි සාකච්ඡාව තිබුණේ. අද අපි කතා කරනවා සිවිල් නෙමෙයි. අද අපි කතා කරන්නේ බලපෑම් කණ්ඩායම් සම්බන්ධයෙන්. අද මාතෘකාව තියෙන්නේ බලපෑම් කණ්ඩායම්. මාතෘකාව තමයි බලපෑම් කණ්ඩායම් සම්බන්ධයෙන් කතා කරන්නේ. ඒ කියන්නේ දේශපාලන විද්‍යාව විශේෂ ශාස්ත්‍රය සමන්විත වෙන කොටස් වල තුන්වන දේශපාලන ආයතන හැටියට තමයි මේක කතා කරන්නේ. එතකොට බලපෑම් කණ්ඩායම් කියන සාකච්ඡාව අපි පටන් ගන්නකොටම මේක මොකක්ද නැත්නම් මේක හඳුන්වන්න ඕන. මේක මොකක්ද කියන එකට අදාළව අපි ලියන උත්තරය තමයි මොකක්ද? මේක දේශපාලන ආයතනයක්. මේක දේශපාලන ආයතනයක් කියලා මුලින් ලියන්න ඕන. දේශපාලන ආයතනයක් ලෙස තමයි බලපෑම් කණ්ඩායම් හඳුන්වන්න පුළුවන් වෙන්නේ. කාලය ලොකු ඉතිහාසයක් නැහැ. දිග ඉතිහාසයක් නැහැ. ඒ කියන්නේ අපි රාජ්‍ය ආණ්ඩුව කතා කරලා දෙනවා කියනවා ග්‍රීක යුගයේ දක්වා දිව යන ඉතිහාසයක් තියෙනවා කියලා. නමුත් පක්ෂ වගේම මේකට තියෙන ඉතාම කෙටි ඉතිහාසයක්. නැත්නම් දිගු ඉතිහාසයක් නෑ, ඉතාම කෙටි ඉතිහාසයක්. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සමග ඉස්මතු වුණු ආයතන විශේෂයක් හැටියට තමයි බලපෑම් කණ්ඩායම් අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම බලපෑම් කණ්ඩායම් පිළිබඳ සාකච්ඡාව ඇමරිකාව ඊට කලින් මහා බ්‍රිතාන්‍ය වැනි කලාප වලින් ආරම්භ වන ආකාරය තමයි අපට පේන්නේ. හරියටම පක්ෂ වගේ. පක්ෂ සාකච්ඡාවත් මෙහෙමමනේ. මහා බ්‍රිතාන්‍ය ඇමරිකාව කේන්ද්‍ර කරගෙන තමයි දේශපාලන පක්ෂ පිළිබඳ කතිකාව ආරම්භ වෙන්නේ. බලපෑම් කණ්ඩායම් පිළිබඳ කතිකාව ආරම්භ වෙන්නේ ඒ විදිහටම මහා බ්‍රිතාන්‍ය ඇමරිකාව වගේ කලාප කේන්ද්‍ර කරගෙන. මේ බලපෑම් කණ්ඩායම් කියන වචනය විවිධ අර්ථ සම්පන්නව භාවිතා කරපු හැටි අපට පේන්න තියෙනවා. එකක් තමයි මේකට භාවිතා කරා බලපෑම් කණ්ඩායම් කියන වචනයම විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය වගේ රටවල් වල බලපෑම් කණ්ඩායම්. මේවට ආශා කණ්ඩායම් කියන වචනයත් භාවිතා කළා. තව වචනයක් ලොබි කණ්ඩායම්. ලොබි කණ්ඩායම් කියලත් මේවට භාවිතා කළා. මේවා අතර සුළු සුළු වෙනස්කම් තිබුණත් පොදුවේ මේවා එක හැඩයකින් පාවිච්චි කරන්න දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය විග්‍රහයන් තුළ උත්සාහ කළා තිබුණා. බලපෑම් කණ්ඩායමක් කියලා කියන්නේ මොකක්ද? ආශා කණ්ඩායමක් කියන්නේ මොකක්ද? ලොබි කණ්ඩායමක් කියන්නේ මොකක්ද කියලා අපි විශේෂයෙන්ම මෙතනදී අවධානය යොමු කරන්න ඕන. බලපෑම් කණ්ඩායමක් කියන එක නිර්වචනය කරන පුතා රාජ්‍ය ප්‍රතිපත්තිවලට, රජයේ නීතිවලට බලපෑම් කිරීමේ අරමුණින් සංවිධානය වෙච්ච කණ්ඩායම්. බලපෑම් කිරීමේ අරමුණින් සංවිධානය වෙච්ච කණ්ඩායම්. උදාහරණයක් අපි බලමු. මොකක්ද බලපෑම් කණ්ඩායමක් කියලා කියන්නේ? රජයේ නීති ප්‍රතිපත්ති වලට බලපෑම් කිරීමේ අරමුණින් කණ්ඩායමක් ඇටියට සංවිධානය වෙලා තියෙන ඒකකයක්, පුරවැසි සමූහයක් තමයි අපි බලපෑම් කණ්ඩායමක් කියලා හඳුන්වන්නේ. විශේෂයෙන්ම රජයේ නීති, රජයේ ප්‍රතිපත්ති, රජයේ තීරණ වගේ ඒවට බලපෑම් කිරීම තමයි මේකේ අරමුණ බවට පත්වන්නේ. එසේනම් බලපෑම් කණ්ඩායමක් යනු අපි විශ්වාස කරනවා රජයේ ප්‍රතිපත්ති, රජයේ තීරණ නැත්නම් නීති මේවාට බලපෑම් කිරීමේ අරමුණින් සංවිධානය වෙච්ච
පුරවැසි කණ්ඩායමක් නැත්නම් පුරවැසි සමූහයක්. අභිලාෂ කණ්ඩායමක් කියලා කියන්නේ මීට වඩා ටිකක් වෙනස්. අභිලාෂ කණ්ඩායමක් යනු ස්වසාමාජිකයන්ගේ මොකද්ද? තම සමාජිකයන්ගේ ස්වසාමාජිකයන්ගේ අභිලාෂ නැත්නම් අරමුණු වෙනුවෙන් අරගල කරන කණ්ඩායමක්. එතකොට මේක බබා ගොඩක් වෙලාවට පොදු හැඩයක් ගන්නවා. බලපෑම් කණ්ඩායම නම් අභිලාෂ කණ්ඩායම තුල තියෙන්නේ පොඩි පටු හැඩයක්. මේවා MCQ. මේවා MCQ. පටු හැඩයක්. අභිලාෂ කණ්ඩායම් මේවට කියනවා ආශා කණ්ඩායම්. තම සමාජිකයන්ගේ අභිලාෂ ආශා වෙනුවෙන් විතරක් පෙනී ඉඳපු කණ්ඩායම් වලට අපි කියනවා ස්වසමාජිකයන්ගේ අභිලාෂ අරමුණු වෙනුවෙන් පෙනී ඉඳපු කණ්ඩායම් වලට කියනවා ආශා කණ්ඩායමක් කියලා. නැත්නම් අභිලාෂ කණ්ඩායමක් කියලා. අභිලාෂ කණ්ඩායමක් යනු එසේනම් නිශ්චිත අභිලාෂයක් අරමුණක් ප්‍රයෝජනයක් පදනම් කරගෙන තම සමාජිකයන්ගේ වමනා සහ අභිලාෂ ඉටු කර ගැනීම සඳහා සංවිධානය වෙච්ච නැත්නම් ක්‍රියාත්මක වන පුජ්‍යල කණ්ඩායම හැටියටයි අපි හඳුන්වන්නේ. ලොබි ඊට වඩා වෙනස් පුතා. මේවා ක්‍රියාත්මක වෙනවා පෙන්නේ ඇමරිකාවේ පමණයි. මහජනතාව මෙන්න ඉන්න මහජනතාව සහ රජය නැත්නම් ආණ්ඩුව අතර සම්බන්ධතාවය ගොඩනගන මහජන අවශ්‍යතා රජයට යෝජනා කරන මහජන අවශ්‍යතා වෙනුවෙන් රජයට එක්ක සාකච්ඡා කරන කණ්ඩායමක් ලොබි කණ්ඩායමක්. මේගොල්ලෝ මේ වැඩේ කරන්නේ මුදල් වලට. ඒක ඉන්ෂුරන්ස් එක් සමාගමක් නැත්නම් රක්ෂණ සමාගමක් වගේ. බලන්න ලොබි කණ්ඩායමක් යනු right රජයේ තීරණ රජයේ නීතිය රජයේ ප්‍රතිපත්ති ආදියට බලපෑම් කිරීමට මහජන නියෝජිතයින් සහ දේශපාලනඥයින් හමු වෙමින් ඔවුන්ගේ තීරණ වලට අවශ්‍ය බලපෑම් කරන්න නැතහොත් යෝජනා ඉදිරිපත් කරන්න හැදිච්ච කණ්ඩායම. මහජනතාව වෙනුවෙන් රාජ්‍යත් එක්ක සාකච්ඡා කරන මහජනතාව වෙනුවෙන් ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරන ආණ්ඩුවේ රජයේ තීරණ ප්‍රතිපත්ති නීති සම්බන්ධයෙන් මහජන අදහස් සහ රජය අතර සම්බන්ධතාවයේ ගොඩනගන පුරුක බවට තමයි අපි කවුද ලොබි කණ්ඩායමක් හඳුන්වා ගන්න. මේවා ක්‍රියාත්මක වෙන්නේ පුතා ඇමරිකානු සොසයිටි එකක විතරයි. ඇමරිකානු සන්දර්භයක විතරයි. මේක සරලව මතක තියාගන්න අපට පහසුයි. මේක රක්ෂණ සමාගමක නිකන් උදාහරණයක් හොඳේ. ඒ වගේ එකක භූමිකාවක තමයි මේ ලොබි කණ්ඩායම ඉන්නේ. එතකොට මතක තියාගන්න මේගොල්ලෝ MCQ මේගොල්ලෝ වැඩ කරන්නේ මුදල් වෙනුවෙන්. බලපෑම් කණ්ඩායමක් පොදු හැඩයක් පේනවා. අභිලාෂ කණ්ඩායමක පටු හැඩයක් පේනවා. එයාලගේ සමාජිකයන් වෙනුවෙන් විතරක් නිසා. ලොබි කණ්ඩායම් පොඩි වෘත්තීමය හැඩයක් පේනවා. ඒගොල්ලෝ ජොබ් එකක් හැටියට තමයි මේ වැඩේ කරන්නේ. එහෙනම් අපට පැහැදිලි බලපෑම් අභිලාෂ ලොබි සමාන වගේ පෙනුනත් පොඩි වෙනස්කම් සහිතව තමයි අපි මේ හඳුනා ගැනීම සිදු කළ යුතු වන්නේ. විශේෂයෙන්ම MCQ ප්‍රශ්නකදී ඒ වෙනස්කම් ගැන අදහසක් තබා ගැනීම වැදගත් වෙන නිසා තමයි මේ වෙනස මම පැහැදිලි කළේ. ගයිඩ් එකේ මේ වෙනස මෙහෙමම කියනවා. බලපෑම් කණ්ඩායමක්, අභිලාෂ කණ්ඩායමක්, ලොබි කණ්ඩායමක් එකකට එකක් වෙනස්සේ කියන කාරණාව තමයි මෙතනදී අපි තේරුම් ගත යුතු දේ වන්නේ. right. එහෙනම් බලපෑම් අභිලාෂ ලොබි කණ්ඩායම් දේශපාලන විද්‍යා අධ්‍යයනයට වැදගත් වෙනවා. දේශපාලන විද්‍යා අධ්‍යයනය තුළ ඊළඟට කතා කරන්නේ මේවායේ වැදගත්කම. අර අපි පක්ෂවල වැදගත්කම කතා කළා වගේ. ඇයි මේවා වැදගත් වෙන්නේ කියන කාරණාව.
අපි පක්ෂවල වැදගත්කම කතා කළානේ. මේකේ වැදගත්කම තමයි පුතා අද වන විට මේකේ වැදගත්කම රජයේ තීරණ, රජයේ ප්‍රතිපත්ති, රජයේ නීති මේවාට සුවිශාල බලපෑමක් ඇති කරන්න පුළුවන් වෙලා තියෙනවා. සුවිශාල බලපෑමක් ඇති කරන්න පුළුවන් වෙලා තියෙනවා. මොනවටද? බලපෑම් කණ්ඩායම් වලට, ආශා කණ්ඩායම් වලට, ලොබි කණ්ඩායම් වලට. ඒක නිසා මේ දේශපාලන විද්‍යාවේ වැදගත් මාතෘකා බවට පත් වෙනවා. මෙන්න මේ කාරණාව නිසා. මට මොහොතක් දෙන්න. right. මේවා ඒක නිසා අද වෙද්දී දේශපාලන විද්‍යාව විෂය පතේ තුල කතා කරන වැදගත් මාතෘකා බවට අභිලාෂ කණ්ඩායම්, ලොබි කණ්ඩායම්, බලපෑම් කණ්ඩායම් පත් වෙනවා. හේතුව තමයි ඉතා ඍජුව රජයේ තීරණ, රජයේ ප්‍රතිපත්ති, රජයේ විසින් සම්පාදනය කරන නීති වලට ඍජු බලපෑමක් කළ ඒව පුතා මේ බලපෑම කියන එකෙන් අපි තේරුම් ගන්න ඕන දෙය තමයි ඒවාට ඍජු මහජන අවශ්‍යතා, ජනතාවාදී පදනමක්. හරිම වචනේ හොඳේ. ඒවාට ජනතාවාදී මොකද්ද පදනමක් ලබා දෙන්නේ මේ ආයතන නිසා. නැත්නම් රජයේ තීරණ, රජයේ ප්‍රතිපත්ති හරහා පේන්නේ නැවත පාලක අවශ්‍යතා නියෝජනය වීමක්. ඒක නිසා ඒවාට ජනතාවාදී පදනමක් ලබා දෙන්න ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ මෙන්න මේ බලපෑම් කණ්ඩායම්, මෙන්න මේ අභිලාෂ කණ්ඩායම්, මෙන්න මේ ලොබි කණ්ඩායම්. ඒ නිසා දේශපාලන අධ්‍යයනයේ වැදගත් නැත්නම් ශාස්ත්‍රීය දේශපාලන විද්‍යාව ඉගෙන ගන්නකොට වැදගත් මාතෘකාවන් බවට මේවා පත් වෙන්නේ මෙන්න මේ මම කියපු රජයේ තීරණ, රජයේ ප්‍රතිපත්ති, රජයේ නීති වලට බලපෑම් කරන්න බලපෑම් කණ්ඩායම්, ආශා කණ්ඩායම්, ලොබි කණ්ඩායම් සමත් වෙලා තියෙනවා. එසේ සමත් වීම නිසා මේවට හම්බෙලා තියෙනවා ජනතාවාදී පදනමක්. ඒක නිසා ඒවා ජනතාවාදී භාවයට හැරෙන්න, ජනතාව උදෙසා, ජනතාවගේ යහපත උදෙසා නිර්මාණය කළ ඒවා වෙන්න හේතු වෙලා තියෙන්නේ තනිකරම මෙන්න මේ කණ්ඩායම් වල නැත්නම් මේ කණ්ඩායම් විසින් ඉෂ්ට කරන භූමිකාවන් කියන කාරණය නිසා. right. එතකොට අපිට අනිත් පැත්තෙන් මේකේ තව වැදගත්කමක් පේනවා ජනතාවාදී පදනමක් ලැබෙන්න ආසේ. නීති සම්පාදන ක්‍රියාවලියේදී මේවා ඉෂ්ට කරනවා වැදගත් කාර්යභාරයක්. එතකොට අද රාජ්‍ය විසින්, රජයේ ව්‍යවස්ථාදායක ආයතනයේ විසින් මේ දින ව්‍යවස්ථාදායක ආයතන ඒක මාණ්ඩලික එකක් වෙන්නත් පුළුවන්, ද්විමාණ්ඩලික එකක් වෙන්නත් පුළුවන්. ආණ්ඩුව ජනාධිපති එකක් වෙන්නත් පුළුවන්, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් ඉන්න එකක් වෙන්නත් පුළුවන්. මේ දෙකම තියෙන ලංකාව වගේ මේ ජනාධිපති, මේ කැබිනට් එකතු කිරීම දෙක, ඒ කියන්නේ මිශ්‍ර මේ තුන යටතේම ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙනවා. ජනාධිපතිය යටතේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙනවා, අගමැතිය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙනවා, මිශ්‍ර එකක් යටතේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙනවා. හැබැයි ඒකතන්ත්‍ර එකක් හැදුනොත් ඒක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙන්නේ නැහැ. එතකොට මේවාට බලපෑම් කරන්න ජනතාවට හැකියාවක් හම්බෙන්නේ නැහැ. එතකොට බලපෑම් කණ්ඩායම්, ආශා කණ්ඩායම්, ලොබි කණ්ඩායම් ඒකතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක නැහැ. හැබැයි ජනාධිපති එකක, කැබිනට් එකක, ඒ දෙකම එකතු වෙච්ච මිශ්‍ර එකක මේ කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වය අපට පේන්න පුළුවන්. ඒක නිසා නීති සම්පාදන ක්‍රියාවලියේ ව්‍යවස්ථාදායකයට ඒකමාණ්ඩික ව්‍යවස්ථාදායකයෙක් වෙන්නත් පුළුවන්, ද්විමාණ්ඩික ව්‍යවස්ථාදායකයෙක් වෙන්නත් පුළුවන්. විධායකයට ජනාධිපතිතුමාට, කැබිනට් මණ්ඩලයට හෝ ජනාධිපති කැබිනට් මණ්ඩලය කියන දෙකමින් එකකට බලපෑම් කිරීමේ හැකියාව, ජනතා අවශ්‍යතා යෝජනා කිරීමේ හැකියාව, ඒක නිසා ඒවට ජනතාවාදී පදනමක් ලබා දීමේ හැකියාව බලපෑම්, ආශා සහ ලොබි කියන කණ්ඩායම් වලට තියෙනවා. මතක තියාගන්න ඒකතන්ත්‍ර ආණ්ඩු ක්‍රමයක, රාජාණ්ඩු ක්‍රමයක, ෆැසිස්ට් ආණ්ඩු ක්‍රමයක මේ අවකාශය ජනතාවට හම්බෙන්නේ නැහැ. ඒ නිසා අද ලෝකේ වැඩිම
වැඩියෙන්ම තියෙන ඒකතන්ත්‍රවත් ෆැසිස්ට්වාදීවත් රාජාණ්ඩුවත් මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් රටවල් පාලනය කරන්න යොදාගෙන තියෙන්නේ. ඒක නිසා අද වෙද්දිත් මේ ඩිස්කෂන් එක වැදගත් සාකච්ඡාවක් බවට පත් වෙලා තියෙනවා. නිසා වැදගත්කම් දෙකයි ජනතාවාදී පදනමක් ලබා දෙන්න පුළුවන්. එක දෙක මේ සෑම ආණ්ඩු ක්‍රමයක් තුළම මේ ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා නීති සම්පාදනය කියලා කියන්නේ තනි ව්‍යවස්ථාදායකී තීරණ නෙමෙයි, තනි විධායකී තීරණ නෙමෙයි, බලපෑම් කණ්ඩායම් වල, ආශා කණ්ඩායම් වල, ලොබි කණ්ඩායම් වල තීරණ. ඒවායේ බලපෑම් කිරීම යටතේ ඒ බලපෑම් කිරීම හරහා ආණ්ඩුව විසින් නැත්නම් රාජ්‍ය විසින් නිර්මාණය කරපු නීති ප්‍රතිපත්ති තීරණ තමයි අද වෙද්දී බොහෝ රාජ්‍යයන් වල පේන්න තියෙන්නේ. ඒ නිසා මේක ඉතාමත්ම වැදගත් සාකච්ඡාවක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කරන්න ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුළ මේක වැදගත් සාකච්ඡාවක් ලෙස අපි හඳුනා ගන්න ඕන. මේවා සංවිධානය වෙලා වැදගත්කම කතා කරා. කොටස් කරන්න ඕනේ ඉගෙන ගන්න. එතකොට පාඩම් කරන්න දේවල් ස්ටඩි කරන්න දේවල් තියෙන්නේ. මේවා සංවිධානය වෙලා තියෙන්නේ කොහොමද කියලා අපි අවධානය යොමු කරොත් ලෝකේ බොහෝ රටවල් නැත්තම් බොහෝ කලාපවල කොහොමද කලාප වලට ලෝකෙ බෙදන්නේ? යුරෝපා කලාපය, ඇමරිකානු කලාපය, ආසියානු කලාපය. කලාප වලට බෙදන්න පුළුවන් ලෝකේ මහද්වීප වශයෙන් බෙදන්න පුළුවන්. එතකොට ඊළඟට මම අවධානය යොමු කරනවා මේවා සංවිධානය වෙලා තියෙන්නේ කොහොමද? යුරෝපයේ වේවා, ඇමරිකානු කලාපයේ වේවා, ආසියානු කලාපයේ වේවා. මේවා සංවිධානය වෙලා තියෙන්නේ සමිති සමාගම් හැටියට. සමිති සමාගම් ආකාරයට තමයි මේවා සංවිධානය වෙලා තියෙන්නේ. MCQ එකක්. මේවා සංවිධානය වෙලා තියෙන්නේ මොනව හැටියටද? සමිති සමාගම් හැටියට. එහෙනම් අපි මතක තියාගන්න ඕන මේවා සංවිධානාතින් බටහිර රටවල් වල මෙන්ම ලංකාවේද ඇමරිකාවේද නේද? කලාප වශයෙන් ගත්තහම මේවා සමිති සමාගම් හැටියට තමයි සංවිධානය වෙලා තියෙන්නේ. ඒක නිසා මේවට අදාළ සමිති සමාගමක තියෙන නිලධාරී මණ්ඩල, ගොඩනැගිලි, නීති රීති ඒව යටතේ තමයි බලපෑම් කණ්ඩායමක්, ආශා කණ්ඩායමක්, ලොබි කණ්ඩායම් නැති නිසා ඇමරිකානු කලාපේ විතරයි ලොබි කණ්ඩායම් තියෙන. නමුත් ලොබි කණ්ඩායමක් උනත් සංවිධානය කරලා තියෙන්නේ සමිති සමාගමක් හැටියට. ඒක නිසා ඒවට අදාළ නිලධාරී මණ්ඩල ඉන්නවා. ඒ ආයතනයේ පවත්වාගෙන යන ගොඩනැගිල්ලක් තියෙනවා. ඒ ආයතන වලට අදාළ නීති රීති පද්ධතියක් තියෙනවා. ඒක නිසා අපට පේනවා මේවා සමිති සමාගම් හැටියට සංවිධානය කරපු නිසා මෙවැනි ලක්ෂණ. එසේම වැටුප් ලබන කාර්ය මණ්ඩලයකුත් ඉන්න පුළුවන්. මේවා MCQ හැටියට, SQ හැටියට අපි මතක තියාගන්න ඕන. මේ කතා කරන්නේ සංවිධානය වෙලා තියෙන්නේ කොහොමද? යුරෝපයේ, ඇමරිකාවේ, ආසියානු කලාපයේ කොහොමද සමිති සමාගම් හැටියට. එම නිසා නිලධාරී මණ්ඩල, ගොඩනැගිලි, කාර්යාල, වැටුප් ලබන සේවකයන්, නීති රීති පද්ධතියක් මේවට අදාළව ක්‍රියාත්මක වෙනවා. මේක ඉන්නේ කවුද? කවුද මේක ඉන්නේ? ඊළඟ කොටස මේක ඉන්නවා ව්‍යාපාරිකයෝ, මේක ඉන්නවා කම්කරුවෝ, මේක නියෝජනය කරනවා ස්ත්‍රීන්. කවුද මේවා හදාගෙන තියෙන්නේ? ඊළඟ කොටස කවුද මේක හදාගෙන තියෙන්නේ කවුද කියලා බැලුවම අපට පේනවා මේව නිර්මාණය කරගන්නවා විශේෂයෙන්ම ව්‍යාපාරිකයන්, කම්කරුවන්, වැඩ කරන ජනතාව නේද? ගොවීන්, ස්ත්‍රීන් මේවා නිර්මාණය කරගෙන තියෙන්නේ බොහෝ වෙලාවට මෙන්න මේ පිරිස් විසින්. එහෙනම් කවුද කියන කාරණාවට අදාළව ව්‍යාපාරිකයන් අපට හඳුන්වා ගන්න පුළුවන්, කම්කරුවන් අපට හඳුන්වා ගන්න පුළුවන්, විධායක නිලධාරීන් අපට මේට අදාළව ලියන්න පුළුවන්. විධායක නිලධාරීන් රජයේ උසස් රැකියා කරන පිරිස් මේවා නිර්මාණය කරගෙන තියෙනවා.
මේවා හදාගෙන තියෙනවා. එතකොට කවුද කියන පාර්ට් එකත් අපි වෙනම හඳුනා ගන්න ඕන. දැන් හැඳින්වීමක් ලිව්වා, කාලය ලිව්වා, වැදගත්කම ලිව්වා, අභිලාෂ බලපෑම ලෝභි කණ්ඩායම් වෙන වෙනම අර්ථ ගැන්නුවා. ඊට පස්සේ කවුද කියලා ලිව්වා. ඊට කලින් සංවිධානය වෙලා තියෙන ආකාරය ලිව්වා. ලංකාවේ උදාහරණ මොනවාද? නේද? සුළු තේවතු හිමියන්ගේ සංගමය. ලංකාවේ සුළු තේවතු හිමියන්ගේ සංගමය උදාහරණයක්. වැවිලි කරුවන්ගේ සංගමය උදාහරණයක්. ලංකා වාණිජ මණ්ඩලයේ උදාහරණයක්. මේවට අදාළ උදාහරණ. ලංකා මහිලා අරමංකුවේ කාන්තාව මහිලා සමිතිය උදාහරණයක්. නේද? පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ උදාහරණයක්. මේවා ආශා බලපෑම් කණ්ඩායම් වලට ලාංකීය බොඩියේ කස්සේ දෙන්න පුළුවන් උදාහරණ. එහෙනම් අපට වැදගත් වෙනවා ඊළඟට උදාහරණ කියන කොටස. මේව මතක තියාගන්න. අභිලාෂ කණ්ඩායමක් බලපෑම් කණ්ඩායමක් ලෙස නම් කරන්න පුළුවන් වුණාට ලෝභි කණ්ඩායමක් ලෙස නම් කරන්න බෑ කියන කතාව. රයිට්. එහෙනම් මේව තමයි උදාහරණ පාර්ට් එක බවට පත්වන්නේ. මෙන්න මේ දේශපාලන විද්‍යාව හදාරද්දී වෘත්තීය සමිතියකින් මේ කණ්ඩායම් වෙනස් වෙන බව අපතරේ මතක තබා ගත යුතු වෙනවා. වෘත්තීය කණ්ඩායමක් නැත්නම් වෘත්තීය සමිතියක් ආශා බලපෑම් ලොබි කණ්ඩායමකින් වෙනස්. කොහොමයි මතක තියාගන්නේ? නැත්නම් ওই වචන ලියලම මතක තියාගන්න බෑ. මේව වෙනම අපි එක එක විදිහට රූප සටහන් ඇඳලා තමයි මතක තියාගන්නේ. වෙනස්. මේක අතරින් කියන්නේ වෙනස්. මොකද්ද වෙනස කියලා කියන්නේ? දේශපාලන විද්‍යාව හදාරද්දී අපි මතක තියාගන්න ඕන වෘත්තීය සමිතියකින්, තව කියනවා සමාජ ව්‍යාපාරයකින් වෙනස් ආශා කණ්ඩායමක් බලපෑම් කණ්ඩායමක් ලෝභි කණ්ඩායමක්. ඒව වෙනස් ගණයට වැටෙනවල කියලායි සලකන්නේ. ඒ නිසා මේ අතර අරමුණු දිනා ගැනීමට ක්‍රියාත්මක වන ආකාරය අනුව වෘත්තීය සමිතියකින්, සමාජ ව්‍යාපාරයකින් ආශා බලපෑම් ලොබි කියන කණ්ඩායම් වෙනස් ලෙස සලකනවා. ඔහොම චිත්‍ර ඇඳලා මතක තියාගත්තොත් තමයි පාඩම අපට ලේසියෙන් මතක තියාගන්න වෙන්නේ. රයිට්. ඒ අතර වෙනස්කම් අපි හඳුනා ගන්න ඕන. එසේම දේශපාලන පක්ෂයකින් මේ කණ්ඩායම් වෙනස් වන බව අපි මතක තියාගන්න ඕන. පළවෙනි එක තමයි වෘත්තීය සමිතියකින්, සමාජ ව්‍යාපාරයකින්, නේද? වෘත්තීය සමිති සමාජ ව්‍යාපාරවලින් ආශා කණ්ඩායම් ලොබි කණ්ඩායම් බලපෑම් කණ්ඩායම් වෙනස් වෙනවා. ඒව වෙනම ප්‍රභේද හැටියටයි කතා කරන්නේ. ඒක පළවෙනි එක. මේක පොයින්ට් එකක් හැටියට මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ දේශපාලන පක්ෂවලින් ඊළඟ වෙනස කියන්නේ දේශපාලන පක්ෂවලින් ආශා බලපෑම් ලොබි කියන කණ්ඩායම් වෙනස් වෙනවා. විශේෂයෙන් මේ වෙනස අපට පේන්නේ අරමුණු දිනා ගන්න භාවිතා කරන ක්‍රමෝපායන් එක්ක. මේවත් අරමුණු දිනා ගන්න භාවිතා කරන ක්‍රමවේදයන් නෙමෙයි, මේව අරමුණු දිනා ගන්න භාවිතා කරන්නේ. දේශපාලන පක්ෂ අරමුණු දිනා ගන්න භාවිතා කරන ක්‍රමෝපායන් නෙමෙයි, ක්‍රමෝපායන්. තනි පදයක් ලෙස ලියන්න. ක්‍රම උපායන් කියලා දෙකට කඩන්න එපා. ක්‍රමෝපායන්. එතකොට පක්ෂයකින් ආශා කණ්ඩායමක්, ඒකත් අපි වෙනම ඇඳ ගන්නවා මෙහෙම. ආශා කණ්ඩායමක්
බලපෑම් කණ්ඩායමක් ලොබි කණ්ඩායමක් වෙනස් වෙනවා. එතකටයි පාඩම් කරන්න ලේසි. ඒ කියන්නේ දේශපාලන පක්ෂවලින් ඉටු කරන භූමිකාව නෙමෙයි, දේශපාලන පක්ෂයක හැඩය නෙමෙයි, දේශපාලන පක්ෂයක ව්‍යුහය නෙමෙයි, ආශා කණ්ඩායමක බලපෑම් කණ්ඩායමක ලොබි කණ්ඩායමක තියෙන්නේ මේවා අතර වෙනසක් අපට පේනවා. විශේෂයෙන්ම අරමුණු දිනා ගන්න. දේශපාලන පක්ෂයක අරමුණ මොකක්ද කියලා ඇහුවොත් අපි දන්නවා. දැන් මේ කොටස මම විස්තර කරන්න හදන්නේ. නේද? ආණ්ඩු බලය දිනා ගැනීම මතකයිනේ. හැබැයි මේ කිසිම එකකට දැන් අපි කතා කර දේශපාලන පක්ෂ ආශා ලොබි බලපෑම් පක්ෂයක අරමුණ තමයි පුතා ආණ්ඩු බලය දිනා ගැනීම මගින් රාජ්‍ය ප්‍රතිපත්තිවලට තීරණවලට නීතිවලට බලපෑම් කිරීම. හැබැයි ආශා කණ්ඩායමකට නේද ආණ්ඩු බලය දිනා ගන්න අරමුණක් නැහැ. ඔන්න වෙනසක්. දේශපාලන පක්ෂ ආණ්ඩුව ඇතුළට ගිහිල්ලා රාජ්‍ය ප්‍රතිපත්ති ආදියට බලපෑම් කරනවා. ඒ කියන්නේ ආණ්ඩු බලය දිනාගෙන ඒගොල්ලෝ රාජ්‍ය ප්‍රතිපත්ති ඒගොල්ලන්ට ඕන විදිහට හදනවා. හැබැයි ආශා කණ්ඩායමක් බලපෑම් කණ්ඩායමක් ලොබි කණ්ඩායමක් මැතිවරණ වලට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආණ්ඩුව ඇතුළට යන්නේ නැහැ. ආණ්ඩුවට පරිබාර විඳින්න ඒවට ජනතාවාදී පදනමක් ලබා දෙන්න වැඩ කරනවා. පක්ෂ ආණ්ඩුව ලෙසපත් වෙලා ඒවට ජනතාවාදී පදනමක් ලබා දෙන්න වැඩ කරනවා. ඒක එක වෙනසක් නේද? මේකේ ආණ්ඩුව තුලට යන්නේ නැහැ. මතක තියාගන්න ආණ්ඩුව තුලට යන්නේ නැහැ. හැබැයි මේගොල්ලෝ ඍජුව ආණ්ඩුව තුලට යනවාමයි. පක්ෂ හදලා තියෙන්නේ ආණ්ඩුවට යන්නමයි. හැබැයි බලපෑම් කණ්ඩායම් හදලා තියෙන්නේ ආණ්ඩු බලය දිනා ගන්න නෙමෙයි MCQ. මේක MCQ. නියත අරමුණ ආණ්ඩු බලය දිනා ගන්න. right ඔන්න වෙනස්කම් දෙකක් මේගොල්ලෝ අතර තියෙනවා. right මේක තමයි ප්‍රධාන වෙනස්කම් දෙක හැටියට අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. පක්ෂයකින් දේශපාලන පක්ෂයකින් ආශා ලොබි බලපෑම් කණ්ඩායම් වෙනස් වන ආකාරය. ආණ්ඩු බලය දිනා ගැනීම අරමුණු කොට පවතින අතර රාජ්‍ය ප්‍රතිපත්ති වලට තීරණ වලට බලපෑම් කරනු ලබන්නේ ආණ්ඩුව තුලට ගිහිල්ලා. කිසිසේත්ම ආණ්ඩු බලය දිනා ගැනීම අරමුණක් නොවේ. ආණ්ඩුවේ තීරණ ප්‍රතිපත්ති වලට ආණ්ඩුව තුලට ගොස් බලපෑම් කරයි. ආණ්ඩුවේ තීරණ ප්‍රතිපත්ති වලට ආණ්ඩුවට පරිබාහිරව සිට බලපෑම් කරයි. මේගොල්ලෝ ජනතාවාදී පදනමක් රාජ්‍ය ප්‍රතිපත්ති වලට ලබා දෙන්නේ ආණ්ඩුව ඇතුළට ගිහිල්ලා. මේගොල්ලෝ පිටේ ඉඳන් ගල් ගහලා තමයි ඒවා පිටේ ඉඳන් ගල් මුල් ගහලා තමයි ඒවට ජනතාවාදී පදනමක් ලබා දෙන්නේ. right සපක්ෂයකින් ආශා කණ්ඩායමක් බලපෑම් කණ්ඩායමක් ලොබි කණ්ඩායමක් ඍජුව වෙනස්. 100ට කීයක් වෙනස්ද? 100ට 100ක් වෙනස්. 100ක් වෙනස්. right තව කාරණාවක් අපිට දකින්න පුළුවන්. බලපෑම් කණ්ඩායම් සංවිධානය කරද්දී මේ වෙනම ඒකට අදාළ අර සංවිධානය කියන යටතටම මේක ගේන්න පුළුවන්. නැත්නම් වෙනම ගේන්නත් පුළුවන්. මම කලින් සංවිධානය ගැන කතා කරානේ සමිති සමාගම් හැටියට කියලා. මේව සංවිධානය කරලා තියෙන්නේ. නිලධාරී මණ්ඩල ඉන්නවා, ගොඩනැගිලි තියෙනවා, නීති රීති පද්ධතියක් තියෙනවා, අරමුදල් තියෙනවා. තා කොටසක් හැටියට මේක වර්ගීකරණය යටතේම කියන්න පුළුවන්. පාඩම් කරද්දී මාතක තියාගන්න. වර්ගීකරණය. ආශා බලපෑම් ලොබි මේවා කොටස් දෙකක් යටතේ වර්ග කරන්න පුළුවන්. ඕනනම් මෙන්න මෙහෙම. සමහර ඒවා තනි තේමාවක් යටතේ. සමහර සංවිධාන මේවා හදලා තියෙන්නේ තනි තේමාවක්. ඒ කියන්නේ පුතා තනි තේමාවක්. ඒකට තියෙන එක අභිලාෂයයි, එක අරමුණයි. සමහර ඒවා බහුවිධයි. ඒ කියන්නේ එකට වඩා ගොඩක් තියෙනවා. අරමුණු ගොඩක් මත සංවිධානය කරලා තියෙනවා. එන සමහර බලපෑම් කණ්ඩායම් වලට තියෙන්නේ මොකක්ද? සමහර අභිලාෂ කණ්ඩායම් වලට තියෙන්නේ මොකක්ද?
සමහර ලොබි කණ්ඩායම් වලට තියෙන්නේ මොකද්ද? එක අරමුණක්. තනි තේමාවක් කියලා ඒවට කියන්නේ. තනි තේමාවක්. පරිසරය, කාන්තා අයිතීන්, සත්ව අයිතීන්, විශ්‍රාමිකයන්ගේ අයිතීන් වගේ එක තීම් එකක් යටතේ පරිසර සංවිධාන, කාන්තා සංවිධාන, ඊට පස්සේ සත්ව අයිතීන් සුරකින්න සංවිධාන වගේ ඒවා හදනවා. එතකොට ඒක අරමුණයි. නැත්තම් ලොකුවට පැතිරිලි නෑ. එක විෂයයි. එක සබ්ජෙක්ට් එකක් කියලා මතක තියාගන්නකො. පරිසර සංවිධානයක් වෙන ඒවා කතා කරන්නේ නෑ. සත්ව අයිතීන් කතා කරන එකක් වෙන ඒවා කතා කරන්නේ නෑ. human rights කතා කරන එකක්. හැබැයි ඒක ඊට වඩා ප්‍රබලයි human rights. ඒ කියන්නේ මේ පැත්තට. විශ්‍රාමිකයන්ගේ අයිතීන් එකයි. හැබැයි සමහර ඒවා තියෙන ඊට වඩා ප්‍රබල බහුවිධ අයිතීන් ගැන කතා කරන තනි තේමාවකට වඩා බහුවිධ තේමා නැත්නම් ඊට වඩා පැතිරී ගිය තේමා. එන ආකාර දෙකකට වර්ග කරන්න පුළුවන්. තනි තේමාවක් යටතේ නැත්නම් පටු තේමාවක් යටතේ සංවිධානය කරපුවා. අනික තමයි බහුවිධ තේමා නැත්නම් වඩා පැතිරී ගිය තේමා, ලොකු තේමා, මානව අයිතිවාසිකම්, human rights. right ප්‍රධාන එකක් හැටියට අපිට ගන්න පුළුවන් human rights. ප්‍රජාතන්ත්‍රවාදය වඩා පැතිරී ගිය තේමාවක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. සිවිල් අයිතිවාසිකම්, සිවිල් අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්. මෙතන නිකන් කාන්තා සංවිධානයක් හදාගන්න එකයි කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන එකයි දෙකක්. ගමේ මහිලා සමිතියක් හදලා තිනවා. ඒක වෙනයි. ගෝලීය මට්ටමින් කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන එක වෙනයි. right? ඒ විදිහට ඒගොල්ලොන්ගේ න්‍යාය පත්‍ර තුල අපට පේනවා මේකට වඩා පැතිරී ගිය ස්වභාවයක්. එහෙනම් මේ ආකාර දෙකකට වර්ග කරන්න පුළුවන්. තනි තේමාවක් යටතේ හදපුව සහ බහුවිධ තේමාවන් යටතේ හදපුව කියලා. ඒකත් අපි වර්ගීකරණය යටතේ ලියනකොට අපට මතක තියාගන්න පුළුවන්. අවසාන කොටසක් ලෙස මේ පාඩම අරගෙන එනකොට අපට පේනවා මේවාට පක්ෂ විපක්ෂ තර්ක හැදිලා තියෙනවා. ඒ කියන්නේ මේවායේ වාසි අවාසි මත පදනම් වෙලා දරුවෝ මේවාට පක්ෂ තර්ක, ඒ කියන්නේ මේවා good හොඳයි කියන්න ආපු තර්ක, මේවාට විපක්ෂ තර්ක, ඒ කියන්නේ මේවා බෑඩ් කියන්න දාලා තර්ක කියලා තර්ක ಜಾති දෙකක් ලෝකේ නිර්මාණය වෙලා තියෙනවා. ප්‍රධාන හොඳ ලක්ෂණයක් කියනවා මේකට අදාළව. මොකද්ද ප්‍රධාන හොඳ ලක්ෂණය හැටියට අපි හඳුනාගන්නේ? එක, දේශපාලන පක්ෂ විසින් තමන්ගේ න්‍යාය පත්‍රවලට දාන්නේ නැති, දේශපාලන පක්ෂ විසින් තමන්ගේ වැඩසටහන් ලෙස ගන්නේ නැති, right? එහෙත් නිශ්චිත පොදු අවශ්‍යතා නියෝජනය කරන්න පුළුවන්. දේශපාලන පක්ෂ විසින් අමතක කරලා දාන හෝ නේද? පක්ෂයක් වුව ගමන් අපට පේනෝනේ පාක්ෂික දෙයක් නේ. ඒගොල්ලෝ අමතක කරලා දාන්න පුළුවන් ඒගොල්ලොන්ට අවාසිදායක දේවල්. හැබැයි මේක ඇඟිල්ලෙන් එන්නලා මතක් කරනවා. එහෙනම් පක්ෂ විසින් න්‍යාය පත්‍රයට ඇතුළත් කර නොගන්නා නිශ්චිත පොදු දේවල්, පොදු ප්‍රශ්න සම්බන්ධයෙන්, සමාජ ප්‍රශ්න සම්බන්ධයෙන්, ජනතාවගේ දුක් ගැනවිලි සම්බන්ධයෙන් මේගොල්ලෝ පෙනී හිටිනවා. ඒක යහපත් ලක්ෂණයක්. දෙක තමයි මම දේශපාලන පක්ෂත් එක්ක බැඳලා වැඩ කරන්න කැමති කෙනෙක් නෙමෙයි. හැබැයි මට දේශපාලනය කරන්න මේක හොඳයි. එහෙනම් පක්ෂවලට ඌනපූර්ණයක්, පක්ෂ විසින් ඇති කරන අඩුවට අඩුව වහන්න මේක හොඳයි. ඒ කියන්නේ දේශපාලන පක්ෂවලට ඌනපූර්ණයක් ලෙස ක්‍රියා කරමින් පුරවැසියන්ගේ දේශපාලන සහභාගීත්වය වැඩි කරන්න මේක හොඳයි. එහෙනම් අපි තේරුම් ගමු මම ලංකාවේ තියෙන කිසිම පක්ෂයකට කැමති නැති වුණාට මට දේශපාලනය කරන්න, මට ජනතාව වෙනුවෙන් කතා කරන්න,
මට ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න බලපෑම් කණ්ඩායම් තියෙන එක හොඳයි. ආශා කණ්ඩායම් තියෙන එක හොඳයි. එතකොට අපිට ඒවත් එක්ක සම්බන්ධ වෙලා දේශපාලනය කරන්න පුළුවන්. ආණ්ඩුවට බලපෑම් කරන්න පුළුවන්. ආණ්ඩුවේ ප්‍රතිපත්ති වල ජනතාවාදී හැඩයක් ලබා දෙන්න අපට සම්බන්ධ වෙන්න පුළුවන්. අපට කියලා කිව්වේ කාටද? බල දේශපාලනය කරන්න අකමැති ඕනෑම කෙනෙක්ට මේවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් එක හොඳ තත්ත්වයක්. 3 රජයේ තීරණ, රජයේ ප්‍රතිපත්ති, රජයේ නීති නේද අපි කලින් කතා කළේ. ඒවාට පුරවැසියන්ට මේවාට පුරවැසි සහභාගීත්වය පක්ෂ හරහා නැතුව අන්‍ය මාර්ගයකින් සම්බන්ධ කරන්න පුළුවන්. පක්ෂත් එක්ක සම්බන්ධ වෙන කට්ටියටත් අපි කියනවා මෙන්න ඉන්නෝ ඒ කියලා මිනිස්සු කණ්ඩායමක්, ඒ කියන පක්ෂ අපි තුමු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරන කණ්ඩායමක්. මේගොල්ලෝ ඒ පක්ෂයට ඡන්ද දීලා ඒ පක්ෂය පාර්ලිමේන්තුවට යවලා ඒ හරහා නීති සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වෙනවනේ මේ ජනතාව. දැන් මේ බලන්න. දැන් මෙතන ඉන්නව බී කියලා ජනතාවක්. ඒගොල්ලෝ වැඩ කරන්නේ බලපෑම් කණ්ඩායම් එක්ක, ආශා කණ්ඩායම් එක්ක, ලොබි කණ්ඩායම් එක්ක. ඒගොල්ලොත් ඒකට සම්බන්ධ වෙනවා. හැබැයි පක්ෂ හරහා නෙමෙයි. පක්ෂයක් තුලින් නෙමෙයි. මේගොල්ලෝ සම්බන්ධුනේ ඒ කියන පක්ෂය හරහා. මේගොල්ලෝ සම්බන්ධුනේ ආශා බලපෑම් ලොබි කණ්ඩායම් හරහා. එහෙනම් ජනතාවට නීති සම්පාදන ක්‍රියාවලියට බලපෑම් කරන්න වක්‍රව සම්බන්ධ වෙන්න පුළුවන් ආයතන විශේෂයක් හැටියට මේක හඳුනා ගන්න පුළුවන්. ඒවා වැඩි ජනතාවාදී ස්වභාවයක් ගන්න. මොකද මෙතන ඉන්නේ පක්ෂයක්. මෙතන නියෝජනය කරන්නේ පක්ෂයක් නෙමෙයි, පොදු හැඩයක් තියෙනවා. ඒ නිසා පක්ෂ වලට වඩා ඉදිරියට ගිය වැඩ පිළිවෙලක් හැටියට අපිට මේක හඳුනා ගන්න පුළුවන්. ඒක මේවේ තියෙන වාසිදායක තත්වයක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. පක්ෂ වලට එහා ගිහිල්ලා ගැඹුරු දේශපාලන සංවාදයකට ජනතාවට ආමන්ත්‍රණය කරන්න, ජනතාවට යෝජනා කරන්න ගැඹුරු දේශපාලන සංවාදයක් මේවට හැකියාව වැඩි පක්ෂයකට වඩා. රයිට්. 4 තමයි ඒ ආණ්ඩුවේ මොන භාවයේද? අත්නෝමතික භාවය පාලනය කරන්න මෙයාලට පුළුවන්. ඒක නිසා මේවා ආණ්ඩුව ඒකාධිපති වෙන්න කියන අවකාශය, ආණ්ඩුව තනි තීරණ ගන්න දින අවකාශය බලපෑම් කණ්ඩායම් මගින්, ආශා කණ්ඩායම් මගින්, ලොබි කණ්ඩායම් මගින් යම් ආකාරයකට සීමා කරනවා. ඒක නිසා ඒවා good නැත්නම් ඒවා හොඳයි කියලා තර්ක හැදිලා තියෙනවා. එසේම මේවා මෙලෝ රහකට නැති වැඩක් නැති ආයතන කියලා මේවායේ ක්‍රියාකාරීත්වයට අදාළව විපක්ෂව එහෙම නැත්නම් ඒ ක්‍රියාකාරීත්වයේ තේරුමක් නැහැ කියලා හැදිච්ච තරකක් දේශපාලන විද්‍යාව තුළ තියෙනවා. මේවට බැඳෙන කට්ටිය මේවට බැඳෙන්නෝ මේවායේ ක්‍රියාකාරිකයන් බවට පත් වෙලා තියෙන්නේ සාමාන්‍ය ජනතාව නෙමේ, ප්‍රභූ ජනතාව. ඒක නිසා යලි මේවා හරහා නියෝජනය වෙන්නේ සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා නොවේ. සමාජයක් තුළ ඉන්න ඌගා ධනවත් ව්‍යාපාරික වරප්‍රසාදලත් පන්තියේ අවශ්‍යතාවයන් නියෝජනය කිරීමක් තමයි මේකෙන් කරන්නේ. ඒක නිසා මේකෙන් සාමාන්‍ය ජනතාවට ඇති පළක් නැහැ කියලා එක විවේචනයක් මේකට අදාළව ගොඩනැගිලා තියෙනවා. ඒක තමයි එක විවේචනයක් හැටියට අපි හඳුනා ගන්න ඕනේ. 2 තමයි මේවායින් අපට පේන දෙයක්ලු මේවායේ ක්‍රියාකාරීත්වය මගින් පොදු යහපත හදනවට වඩා කරලා තියෙන්නේ ස්වසාමාජිකයන්ගේ, තමන්ගේ සමාජිකයන්ගේ යහපත හැදීමලු. ඒක නිසා මේක තුල තියෙන පොදු හැඩය මේගොල්ලෝ කිව්වට tie කියලා පොදු හැඩයක් විපක්ෂ තර්කයක් කියනවා පුතා. පොදු හැඩයක් නෑ. තමන්ගේ කුට්ටිය වෙනුවෙන් විතරයි, තමන්ගේ ආශාවන් වෙනුවෙන් විතරයි මේව පෙනෙන්නේ, මේව කතා කරන්නේ කියලා. එතකොට ඒකත් අවශ්‍යයක් හැටියට තමයි අපි හඳුනා ගන්න ඕනේ. මේවායේ බලයේ සුජාතභාවය, මේවට හිමි බලයේ සුජාතභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවලු. මේවා කියන්නේ ජනතාව එකතු වෙලා හදාගනිපු ඒවා තමයි. හැබැයි ඒ බලයේ යහපත්කම,
එහෙම එකතු වෙච්ච බලයේ අරමුණ සම්බන්ධයෙන් පැහැදිලි කමක් තියෙනවා. සමහර බලපෑම් කණ්ඩායම් රජය අරන් එන හැම ප්‍රතිපත්තියකටම විරුද්ධ වෙනවා. එතකොට ඒගොල්ලෝ ක්‍රියා කරන්නේ මොන අරමුණින්ද මොන අභිලාෂයෙන්ද කියලා අපිට හිතා ගන්නවත් බෑ. ඒ නිසා බොහෝ වෙලාවට මේවා යහපත් තීරණ රජයේ ආණ්ඩුවේ යහපත් තීරණ වලටත් මේගොල්ලෝ බලපෑම් කරනවා. එතකොට මේ බලයේ සුජාතභාවය ගැන ඒ බලයේ යහපත් ස්වභාවය ගැන අපට ප්‍රශ්න තියෙනවා. එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා මේකට අදාළ විපක්ෂ තර්කයක් අරන් එනවා. හතරවෙනි තර්කය කියන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය විවෘත වෙච්ච එකක්. හැබැයි මේකේ ක්‍රියාකාරීත්වය විවෘත වෙලා නැහැ. මේවයි ක්‍රියාකාරීත්වය මේ සංවිධාන ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා තීරණ වලට බලපෑම් කළත් මේව ඇතුලේ තියෙන්නේ ආවෘත ස්වභාවයක්. ආවෘත කියන්නේ බබා ඇතුලේ අරමුණ මොකක්ද කියලා හරියට පේන්නේ නැහැ. දැන් අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදයේ අරමුණ මොකක්ද? ජනතාවාදී පාලනයක් හදන එක. දේශපාලන පක්ෂයේ අරමුණ මොකක්ද? රාජ්‍ය බලය අල්ලා ගන්න එක. හැබැයි බලපෑම් කණ්ඩායමක ඇත්ත අරමුණ මොකක්ද කියන එක අපට පේන්නේ නැහැ. ඒක නිසා කියනවා ඒක ආවෘතයි. නැත්නම් සංවෘතයි. විවෘත කියන එකට සංවෘත කියලා දැම්මහම වහලා තියෙන්නේ. විවෘත කියන එකට ආදැම්මහම වහලා තියෙන්නේ. ඒක නිසා මේවයි ක්‍රියාකාරීත්වය ආවෘත එකක්. විවෘත එකක් නෙමේ වැහිලා තියෙන එකක්. ඒක නිසා මේ විදිහට මේවට අදාළව තියෙන පක්ෂ තර්ක මේවට අදාළව තියෙන විපක්ෂ තර්ක කියලා අපට මේක කොටස් කිහිපයක් යටතේ බෙදා ගන්න පුළුවන් දෙකක් යටතේ මේ විදිහට තමයි ආශා අභිලාෂ ලොබි කණ්ඩායම් වල පක්ෂ විපක්ෂයන් කතා කරන්න පුළුවන් වෙන්නේ. අවසානයේ නිගමනයක් අපි ලියනවා අද වෙද්දි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් වල නිගමනය නේද? නිමාව ලියන්න. අද වෙද්දි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් වල පාලන ක්‍රමවල මේවට විශේෂ වැදගත්කමක් හම්බෙලා තියෙනවා. බොහෝ වෙලාවට ආණ්ඩුව ජනතාවාදී මාර්ගයක යවන්න ආණ්ඩුව නිවැරදි මාවතක ගමන් කරවන්න විපක්ෂ ඉෂ්ට කරන භූමිකාවට සමාන භූමිකාවක්ම මේවා විසින් ඉෂ්ට කරනවා. දැන් අද අපිත් අපට පේන ලංකාවේ කොළඹ වරායේ නේද? කොළඹ වරායේ නැගෙනහිර ජැතිය විකිණීම සම්බන්ධ සාකච්ඡාවක් තියෙනවනේ. එතකොට ලොකුවටම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ආණ්ඩුව විසින් මොකද්ද කරන්න හදන්නේ? ඒක ඉන්දියානු සමාගමකට පවරන්න. දැන් ලංකාවේ බලපෑම් කණ්ඩායම් මොකද ඒකට විරුද්ධව මේ වෙද්දි කතා කරනවා. ඒ නිසා අපිට පේන නිගමනය ලියන්න ඔයා මේකේ ක්‍රියාකාරීත්වය බොහෝ වෙලාවට යහපත් එකක් හැටියට ආණ්ඩුව යහමග යවන්න හේතු වෙනවා කියලා. නමුත් ඇතැම් වෙලාවට සමහර බලපෑම් කණ්ඩායම් තියෙනවා ආණ්ඩුවේ යහපත් දේවල් වලට බාධා කරන්න පුළුවන්. නමුත් පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු වෙන්න ජනතාවගේ අයිතීන් සුරකෙන්න බලපෑම් කණ්ඩායම් ආශා කණ්ඩායම් ලොබි කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වය හේතු වෙලා තියෙනවා කියන එක අපිට පැහැදිලි කරන්න පුළුවන්. එහෙම නිගමනයක් ලැබුවා නම් මේකට අදාළ පිළිතුර ප්‍රමාණවත්. right දැන් නෝට් එක ලියමු. මාතෘකාව දාන්න බලපෑම් කණ්ඩායම් කියලා. මාතෘකාව දාන්න බලපෑම් කණ්ඩායම්